මාධ්‍ය විදිහිතවතුන් සහෝදරත්වයෙන් පිළිගන්නු. විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවේ පසුගියදා ආණ්ඩුව විශේෂම ජනාධිපතිවරයා තීරණයක් ගනු ලැබුවා රසායනික පොහොර ආනයනය නතර කිරීමටත් ඒ වගේම කෘමිනාශක ආනයන නතර කිරීමටත් වල්නාශක ආනයන නතර කිරීමටත් ඊට අදාළ ගැසට් නිවේදනය පෞගිය මැයි මාසයේ 6 වෙනිදා ප්‍රකාශයට පත් කළ තිබෙනවා. ඒ හරහා සමාජයේ ඇති වී තිබෙන ආందోලන තත්ත්වය පිළිබඳවත් මේ තීරණ විසින් රටට කර ඇති තිබෙන බලපෑම පිළිබඳවත් අපේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීමේ අරමුණින් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවේ. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ කුෂිකර්මාන්ත ශාස්ත්‍රය ගත්තොත් අපේ රටේ ශ්‍රම බලකායි 27%කට ආසන්න ප්‍රමාණයක් යෙදෙන්නේ කුෂිකර්මාන්තය. ඒ වගේම අපේ රටේ දල ජාතික නිෂ්පාදනයේට 7%ක විතර දායකත්වයක් කුෂිකර්මාන්තයෙන් ලබා දෙනු ලබනවා. ඒ වගේම අපේ රටේ කර්මාන්ත ශාස්ත්‍රය 25%ක් පමණ තිබෙන්නේ කුසි නිෂ්පාදන පදනම් කරගත්තු කර්මාන්ත. එනිසා අපේ රටේ ආර්ථිකයේ ඉතාමත් වැදගත් කොටසක් ඉතාමත් ප්‍රබල කොටසක් මෙම කුසි කර්මාන්තේ නියෝජනය කරමින් තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා විසින් මේ ගනු ලැබූ තීන්දුව හේතු කොටගෙන කුසි කර්මාන්ත ශාස්ත්‍රයට ඒ වගේම එහි නියැලෙන ගොවි ජනතාව විශාල බරපතල පන්නේ ගැටලු ගණනාවකට අද මුහුණ දී තිබෙනවා. මොකද මෙම තීරණය ගැනීම සඳහා අවශ්‍ය වෙන අනිකුත් මතුවිය හැකි ගැටලු පිළිබඳ දක්වා තිබෙන අවධානය ඒ සඳහා යෙදිය යුතු සොයා බැලිය යුතු විසඳුම් ඒ අහිතකර තත්ත්වයන් පිළිබඳව කිසිදු සැලකිල්ලට භාජනය නොකර තිබෙන බව තමයි මේ පෙන්눔 කරලා තිබෙන්නේ. මිනිසාද අපේ රටේ කුෂිකර්මාන්තයත් ගොවි ජනතාවත් බරපතල අභියෝග රැසකට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන්ම අද වන විට අපි දන්න සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ වී වගාව, එළවලු වගාව, පොල් රබර් තේ ඇතුළු දීර්ඝ කාලීන වගාවන්, කුරුඳු වැනි දීර්ඝ කාලීන වගාවන් ආදී ශාස්ත්‍ර ගණනාවකට මෙම යෙදවුම් උපයෝග කරගනු ලබනවා. එයින් අද ප්‍රධාන ලෙස අනතුරට මුහුණ දී තිබෙනවා මේ කෙටි කාලීන භෝග. ඔබ දන්න උදාහරණයකට ගත්තොත් අපේ රටේ වී මාස 3 සිට 3.5 දක්වා කෙටි කාලීන භෝගය. බෝංචි ගත්තොත් මාස 2ක පමණ කෙටි කාලීන භෝගය. කෝව ගත්තොත් මාස 2.5ක් වගේ, අර්ථාපල් ගත්තොත් මාස 2.5ක් වගේ කෙටි කාලීන භෝග. එනිසා මේ භෝගවලට අවශ්‍ය වෙන යෙදවුම් නිසි කලට නිසි පරිදි ලබා දී යුතු තිබෙනවා. නමුත් අද සිදු වී තිබෙන දේ තමයි නිසි කලට සුදුසු යෙදවුම් ලබා දීමට නොහැකි වීම හේතු කොටගෙන ගොවි ජනතාව විශාල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන්ම කෙසෙල් වගාව ඇඹිලිපිටිය පළාතේ නිරත වෙන ගොවි ජනතාව විශේෂයෙන්ම ඇඹිලිපිටියේ ඒ වගේම උඩරට වෙළවලු වගාව, කල්පිටිය ප්‍රදේශ කරන එළවලු වගාව, වගේම වියලි කලාපයේ අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල, අම්පාර, හම්බන්තොට වැනි ප්‍රදේශවල කරන එළවලු වගාව විශාල අනතුරකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා ඒවට අවශ්‍ය මීට පෙර ඔවුන් යොදනු ලැබුවේ රසායනික පොහොර නම් ආණ්ඩුවේම රසායනික පොහොර නතර කිරීම හරහා එම ගොවි ජනතාවට සුදුසු පොහොරක් ලබා දීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු තිබෙනවා. නමුත් එසේ කටයුතු නොකිරීම හේතු කොටගෙන සමහර ගොවි ජනතාවගේ වගාවන් අද විශාල විනාශයකට මුහුණ දී තිබෙනවා. ගොවි ජනතාව පොහොර ගබඩා වට කරමින් තිබෙනවා. පොහොර ලබා දෙන ව්‍යාපාරික මධ්‍යස්ථාන ඇතුළේ රණ්ඩු වෙමින් තිබෙනවා.
විශාල දුක් අඳෝනාවක් ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා. ඒ නිසා මෙවැනි තීන්දුවක් ගැනීමේදී ගොවි ජනතාවට පොහොර පිළිබඳව අවශ්‍ය සුදුසු යෙදවුම් ලබා දීම සඳහා ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙලක් නොතිබුණු බව තමයි ඉන් පෙන්වු කරන්නේ. ඒ වගේම පලිබෝධනාශක සහ වල්නාශක විශේෂයෙන්ම වල්නාශක ගත්තොත් අද අපේ රටේ සාමාන්‍ය ඔබ දන්නවා කෘමිනාශක වල්නාශක සඳහා තමයි ලංකාවේ වැඩිම වට්ටම් කොමිස් ලබා දෙන්නේ වෙළඳුන් විසින්. සාමාන්‍යයෙන් ගත්තොත් කුසි නිෂ්පාදන අලෙවියේදී පලිබෝධනාශක සහ විශේෂම කුසි රසායන අලෙවියේදී 20 සිට 40 දක්වා වට්ටම් ලබා දීමේ සම්ප්‍රදායක් තිබුණා. ණයට ගන්නව නම් ඒ මිල අඩු වෙන්නේ නැහැ. නමුත් අතපිට මුදලට ගන්නවා නම් 20 සිට 40 දක්වා කොමිස් වට්ටම් ලබා දෙනු ලැබුවම පාරිභෝගිකයන්ට. හැබැයි අද බෝතලේ ගහලා තියෙන ලේබල් එක අනුව තන තන රස්තියාදු වෙමින් කඩ ගාණය විදිමින් ගොවි ජනතාවට Tamanට අවශ්‍ය වෙන පලිබෝධනාශක වල්නාශක මිලදී ගන්න සිදු වී තිබෙනවා. ඒ අපේ රටේ ඉදිරි අස්වැන්නටත් ගොවි ජනතාවගේ ආදාය මාර්ග වලටත් විශාල බලපෑමක් ඇතිවීමේ අනතුරකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා මේ ගනු ලැබූ තීන්දුව ආණ්ඩුව මතුවේ හැකි සියලු ශේස්ත්‍ර පිළිබඳ දැඩි අවධානයකින් සහ අවබෝධයකින් යුතුව නොගත් බව තමයි පෙන්눔 කරමින් තිබෙන්නේ. මොකද ඔබ දන්නවා මේ ජනාධිපතිවරයාම තමන්ගේ ජනාධිපතිවරණ මැතිවරණයේදී ප්‍රධානතම පොරොන්දු බවට පත් වුණේ මොකද්ද ගොවි ජනතාවට? ඒ වන විට පොහොර සහනාධාරයක් ලබා දුන්නා. ගොවි ජනතාව යම් රුපියල් 500ක් වගේ මුදලක් පොහොර මිටියක් වෙනුවෙන් ගෙවනු ලැබුවා. 2500ක විතර සහනාධාරයක් ගොවි ජනතාවට ලැබුණා. හැබැයි වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශයට පත් කරේ සියලු පොහොර වර්ග ගොවි ජනතාවට නිකන් ලබා දෙන බව. ඒකට තකට තක යමි. සජිත් ප්‍රේමදාස වර්තමාන විපක්ෂ නායකවරයාද ප්‍රකාශ කරේ සියලු පොහොර නිකන් ලබා දෙන බව. හැබැයි ඒ මොහොතේ දේශපාලන ව්‍යාපාරයකට අපි ප්‍රකාශ කරේ කුමක්ද? මේ පොහොර සානාධාරය කිසිදු මුදලකින් වැඩි නොකරන බව. ක්‍රමානුකූලව අපේ රටේ රසායනික යෙදවුම් වෙනුවට කාබනික යෙදවුම් ප්‍රමුඛතාවයේ ලක් කරන ලද වැඩපිළිවෙලක් සකස් කරන බව. දැන් ඒ ජනාධිපතිවරයා තමන් විසින්ම ජනතාවට දෙන ලද පොරොන්දුවට හාත්පසින් ඇත්තගත්තොත් ජනාධිපතිවරයා තමන්ටම තමන් විසින් මොකද්ද මේ පිටුපස හරවා මේ තීන්දුව ගනු ලැබුවා පහුගිය අප්‍රේල් මාසේ 28 වෙනිදා. දැන් ඒ හරහා අපේ රට කුස්කර්මාන්තයේ ගොවි ජනතාවගේ විශාල ගැටලු ගණනාවක් මතුවී තිබෙනවා. පක්ෂයක් හැටියට කුස්කර්මාන්තය කරේ අපේ ප්‍රතිපත්තිය හරිය නිරවුල්. අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ගොවි ජනතාවත් එක්කත් මේ සමාජයත් එක්කත් කුස්කර්මාන්තය පිළිබඳ අපේ වැඩපිළිවෙල අපි සමාජගත කරමින් තිබෙනවා. එහි ප්‍රධානතම අරමුණු තුනක් තිබෙනවා. පළමු අරමුණ තමයි ආහාර සුරක්ෂිතභාවය. අපි මැතිවරණ වේදිකාවල පසුගිය ජනාධිපතිවරණ විශේෂයෙන්ම හඳුන්වා දෙන්න ලැබුවා. ප්‍රකාශ කරනු ලැබුවා. රටේ ජාතික ආරක්ෂාවේ ප්‍රධාන කොටසක් තමයි ඒ රටේ ආහාර සුරක්ෂිතභාවය. ඒ නිසා අපේ ප්‍රතිපත්ති අපි සකස් කරනු ලබන්නේ එක ආහාර සුරක්ෂිතභාවය. ඊළඟ අරමුණ බවට පත් වෙන්නේ කුස්කර්මාන්තයේ දෙන ජනතාවගේ ඒ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය සහ සමාජ තත්ත්වය උසස් කිරීම. ඊළඟ ප්‍රමුඛතම කාර්ය බවට පත් කරගන්නේ ජනතාවට වස විස වලින් තොර ආහාර වේලක් ලබා දීම. වස විස වලින් තොර ආහාර වේලක් ලබා දීම තමයි ඊළඟ අපේ ප්‍රතිපත්ති. ඒ නිසා කුස්කර්මාන්තය පිළිබඳව අපේ තුන්වැදෑරුම් ප්‍රතිපත් අරමුණක් තිබුණා. රටේ ආහාර සුරක්ෂිතභාවය,
ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය සහ සමාජ තත්ත්වය උසස් කිරීම සහ වසවිස වලින් තොර ආහාර වේලක් පුරවැසියන්ට ලබා දීම. ඒ තමයි ප්‍රමුඛ කොටගත් කුෂ්කාර්මික සැලැස්ම බවට අරමුණ බවට අපේ පත් වුනේ. අපි දන්නවාද අපේ රටේ මහ පොළොව මේ පස නිසරු භාවයට පත් වී තිබෙනවා. වසවිස වලින් පිරීලා තිබෙනවා. ඒ නිසා මේ රෝගී භාවයට පත් වී තිබෙන අපේ පස යලි නිරෝගී පසක් බවට පරිවර්තනය කළ යුතුයි. ඒ වගේම අද අපේ රටේ පුරවැසියන්ට ලබා දෙන බොහෝ ආහාර වසවිස වලින් පිරී තිබෙනවා. ඒ නිසා වසවිස වලින් තොර ආහාර වේල ජනතාවට ලබා දීම සඳහා සැලැස්මක් සහ දැක්මක් තිබිය යුතුයි. ඔබ දන්නවා ආණ්ඩුව මේ පිරිසිදු ආහාර වේලක් කියන තේමාවට මුවා වෙමින් මේ පස නිරෝගී සම්පන්න බවට පත් කරන සටන් පාටට මුවා වී තමයි මේ තීරණය ගනු ලැබුවේ. හැබැයි ඒ තීරණය ගත්තාට පසුව තමයි මෙහි ගැටලු පිළිබඳ දැන් අවධානය යොමු කරමින් තිබෙන්නේ. ජනාධිපතිවරයා ආරම්භයේදී මේ තීරණය ගැනීමේදී කිව්වා ආරම්භයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරා කාබනික වගාවන් හරහා ඒ යෙදවුම් හරහා අස්වැන්න අඩුවන්නේ නම් එම අඩුවන අස්වැන්නට මුදල් ලබා දෙන්න ලෑස්ති කිව්වා. දැන් අපි දැනගන්න කැමති ජනාධිපතිවරයාගෙන් ඒ තීන්දුවේ තවත් ඔබතුමා ඉන්නවද? අස්වැන්න කොච්චර ප්‍රමාණයක් අඩු වේවි කියලා ඇස්තමේන්තුවක් තිබෙනවද? ඒ ලබා දීම සඳහා කොච්චර මුදල් ප්‍රතිපූර්ණයක් අවශ්‍ය බව හඳුනාගෙන තිබෙනවද? එසේ නැතුව තීන්දුව ගත්තාට පසුව මතු වූ ගැටලුවට ඔය හිතට ආපු උත්තරයක් කිව්වාද? අපට නම් දැනෙන්නේ මා අවසානට කිව් කරුණ. තීන්දුව ගත්තාට පසුව මතු වූ ගැටලු වලට අනුව ඔහු කියනවා අස්වැන්න අඩු වෙනවා නම් සල්ලි දෙනවා කියලා. ඒකෙන්ම පේනවා මේ තීන්දුව ගැනීම මොනතරම් අසංවිධිත අවිද්‍යාත්මක තර්කානුකූල නොවන ලෙස ගත්තාද කියන කරුණින් පැහැදිලි වෙනවා. ඊළඟ ජනාධිපතිවරයා මෑතකදී ප්‍රකාශයක් කරන මා දැක්කා ඒ පිළිබඳ සාකච්ඡාවකදී කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයක් නැත්නම් පිටරටින් කාබනික පොහොර ආනයනය කරන්න කියලා. ඉතින් මේ ජනාධිපතිවරයා මට මතකයි අර ගම සමග පිළිසඳරකදී කිව්වා ඔහුගේ ප්‍රකාශය තමයි ගැසට් නිවේදනය කියලා. එනිසා ඔහු හිතනවා වෙන්න පුළුවන් ඔහු කරන ප්‍රකාශය තමයි තීන්දුව කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද අපේ රටට කාබනික පොහොර ආනයනය කිරීම විශාල ගැටලු ගණනාවක් නිර්මාණය වීමේ අනතුරක් තිබෙනවා. සැබවින්ම මෙම තීන්දුව ගැනීමේදී තමන්ගේ සමීපතම කවයන් ලෝකයේ තියෙන කුණු ගොඩවල් ලංකාවට කාබනික පොහොර ලෙස මුවාවෙන් ගොඩ බෑම සඳහා ගෙන්වීම සඳහා ව්‍යාපාරික කූටු වමනාවක් තිබුණාද කියන සැකය තිබුණා. හැබැයි ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය හරහා ඒ සැකේ නිරවුල් වී තිබෙනවා. එනිසා ඔහු ප්‍රකාශයට පත් කරනවා කාබනික පොහොර පිටරටින් ආනයනය කරන්න කියලා. ඒ සඳහා තමගේ සමීපතමයන් බලපත්‍ර ලබා ගැනීම සඳහා උත්සාහ කරමින් තිබෙනවා. සමාගම් පිහිටීම සඳහා උත්සාහ කරමින් තිබෙනවා. එනිසා මේ කාබනික රසායනික පොහොර ආනයනය නතර කිරීම හරහා කාබනික පොහොර ආනයනය කිරීම සඳහා වූ ව්‍යාපාරික වමනාවක් තිබුණාද කියන සැකයක් මේ තුල පැන නගිනවා. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ සාක ආරක්ෂණ පනත යටතේ ඒක 1981 පනවපු නියෝග අනුව කිසිම කාබනික පොහොරක් ලංකාවට ගේන්න බෑ. දැන් තේරුම් ගන්නවා මේ අපේ රටේ රෙගුලාසියන්. එයි දිරා යන සත්ව හා සහක කොටස් ඒවා එක්ක විවිධ රෝගකාරක එන්න පුළුවන්. ඒ නිසා අපේ මහ පොළොවත් අපේ ජීව පද්ධතියත් අපේ සාක පද්ධතියත් විශාල අනතුරකට
මුහුණ දෙන්න ඉඩ තිබෙන මේ කාබනික පොහොර ආනයනය කිරීම සඳහා. ඔබ දන්නවා අපේ රට නෙවෙයි ලෝක ඕනෑම රටකට යම් භාණ්ඩයක් ආනයනය කරනවා නම් ඒ ආනයනය කිරීම සඳහා අවශ්‍ය වෙන රෙගුලාසි පනවන්න ඕනකම තිබෙනවා. හැබැයි අපේ රටේ කාබනික ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අවශ්‍ය වෙන රෙගුලාසි තාමත් සකස් කරලා නැහැ. ඒ වගේම එහි තත්ත්වය පිළිබඳ රෙගුලාසි පැනවිය යුතු තිබෙනවා. මොනවද සංඝටක? කොච්චර ප්‍රමාණයද තිබෙන්න ඕන? නොතිබෙන්න ඕන මොන සංඝටකද? ඒක දීර්ඝ කාලයක්. අවුරුදු 2-3ක්වත් අවම වශයෙන් මේ ගෙනෙනු ලබන කාබනික පොහොර පරීක්ෂාවට භාජනය කොට ඒ සඳහා විද්‍යාගාර අනිකුත් පරීක්ෂණ පහසුකම් සහ පරීක්ෂණ නිලධාරීන් පත් කරලා ඒ සඳහා පුහුණුව ලබා දීලා ඒ ගෙනෙනු ලබන කාබනික ද්‍රව්‍ය සඳහා ප්‍රමිතිකරණයක් තත්ත්ව සහතිකයක් හදන්න ඕනකම තිබෙනවා. එහෙම තත්ත්ව සහතිකයක් තාමත් අපේ රටේ කාබනික පොහොර සඳහා නැහැ. මා දන්නා පරිදි සමහර විද්වතුන් ප්‍රකාශ කරනවා අවුරුදු 3කට ආසන්න කාලයක්වත් එම තත්ත්ව පරීක්ෂාව සඳහා කාලයක් ගත වී කියන කරුණු ඉදිරිපත් කරමින් තිබෙනවා. ඒ ජනාධිපතිවරයා කියනවා දැන් මේ මහා කන්නට කාබනික පොහොර ගේන්න කියලා. ඒ වගේම කුෂිකර්ම දෙපාර්තමේන්තුව තමන්ගේ දෙපාර්තමේන්තුව රහ යම් පොහොර පාවිච්චියක් පිළිබඳව නිර්දේශයන් ගොවි ජනතාවට ලබා දෙනවා නම් එහි නිර්දේශයන් පිළිබඳව පැහැදිලි සඳහනක් කළ යුතු තිබෙනවා. යොදන ක්‍රමවේදය පිළිබඳව. හැබැයි කුෂිකර්ම දෙපාර්තමේන්තුව තවමත් කාබනික පොහොර නම් යොදවන්න ඕන මොන ප්‍රමාණකින්ද කවර සංයුතියෙන් තිබිය යුතුද කවර භෝගවලට කවර පස අණුව කවර ප්‍රමාණයෙන් යෙදිය යුතුද කියන එක පිළිබඳවත් තාම දත්ත සකස් කරලා නැහැ. ඉතින් මෙවැනි තත්වයක් ඇතුලේ කාබනික පොහොර ආනයනය කිරීම සඳහා දරන ප්‍රයත්නේ මුළුමනින්ම අපේ රට විශාල විස රෝගකාරක අහිතකර ජීවීන් අහිතකර ශුද්‍ර ජීවීන් අහිතකර ශාක වර්ග අපේ රට ඇතුළත් වීමේ විශාල අනතුරක් තිබෙනවා. ඒ වගේම බැරලෝහ වර්ග ඇතුළු වීමේ විශාල අනතුරක් තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාට අපි බල කරලා කියනවා මේ කාබනික පොහොර ආනයනය කිරීම සඳහා මේ ගනු ලැබූ ඉක්මන් තීන්දුව කරුණාකරලා නතර කරන්න. ඒ සඳහා දිගුකාලීන පරීක්ෂණ සැලැස්මක් දිගුකාලීන තත්ත්ව පරීක්ෂාවේ සැලැස්මක් අනුව පමණයි කරනවා නම් කළ යුතු වන්නේ. කරනවා නම් එසේ නැතුව කඩුමුඩි වඳුරු වැස්සට ගෙවල් හදන්න යනවා වගේ. එහෙම නැත්නම් අර නේද මොකක් හරි තදියම් වුණාම පිට්ටනියක් හොයන්න යනවා වගේ. හරිද? මේ තීන්දුව ගන්න එපා කියලා අපි ජනාධිපතිවරයාට කියන්නේ. හැබැයි මොකද අපි දන්නා අපේ රටේ කුෂිකර්මාන්තයේ තියෙන ප්‍රශ්නේ. විශේෂයෙන් ගත්තොත් අපේ රටේ කුෂිකර්මාන්තයේ මුහුණ දී තිබෙන ප්‍රධාන ගැටලු ගණනාවක් තිබෙනවා. බීජ, ඉඩම්, ජලය, යෙදවුම්, තාක්ෂණය, ගබඩාකරණය හා අතුරු නිෂ්පාදන, ප්‍රවාහනය, වෙළඳාම මේ ආදී ශේෂ්ත්‍ර ගණනාවක අපේ රටේ කුෂිකර්මාන්තයේ ගැටලු සමාදායක් මුහුණ දී තිබෙනවා. හැබැයි ඒ සියල්ල කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ ගනු ලැබූ තීන්දුව විසින් අපි සාකච්ඡාවට බඳුන් කළ යුතු ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි බීජ. අපි දන්නවා ලෝකේ ප්‍රධානම මාෆියාවන් තිබෙනවා. විලඳ මාෆියාව. අවියායුධ මාෆියාව ලෝකේ ප්‍රධාන විලඳ මාෆියාව. ඖෂධ මාෆියාව ලෝකේ ප්‍රධාන විලඳ මාෆියාව. බීජ ලෝකේ ප්‍රධාන විලඳ මාෆියාව. අපේ රට මේ බීජ මාෆියාවේ ගොදුරු බවට පත් වී අවසන් වෙන. අපිට විවිධ බීජ ප්‍රභේද ගණනාවකින් හෙබි රටක්. අද අපිට ඒ සියල්ල හිමි වී තිබෙනවා. දිගු කාලයක් තිස්සේ මේ පාලකයන් අනුගමනය කරන ලද කුෂිකාර්මික ප්‍රතිපත්තිය හේතු කොටගෙන අපේ බීජ පර්යේෂණ ආතන කඩා වැටුණා. බීජ ගොවි පොළවල් කැලෑ වැහෙන්න පටන් ගත්තා. ස්වදේශීය බීජ නිෂ්පාදනය මුළුමනින්ම ඇනේ හිටේ තිබෙනවා. නිසා අද ලෝකේ බහුජාතික සමාගම්වල වමනාවන් අනුව ඒ වෙළඳ මාෆියාවට යටත් වුණු බීජ වෙළඳ පොළක් අද අපිට තිබෙන්නේ.
ඉස්සර අපිට විශාල ලොකු වට්ටක් යට තිබුණා. වට්ටක්ක තිබුණා. අද අපිට තිබෙන්නේ ගොවි ජනතාවට කියලා ලොකු වට්ටක්ක වැලක හැදෙන්න ගෙඩි කුඩා ප්‍රමාණයක්. හැබැයි කොලයක් ගානේ හැදෙන වට්ටක් යට ගෙනත් දෙන්නම් කියලා අපිට දුබායි වට්ටක්ක මීමිනි වට්ටක්ක ගෙනත් දෙන්න පටන් ගත්තා. ඒ අර අපේ රටේ මුළු ස්වදේශීය බීජ සම්පත අදට අහිමි වී තිබෙනවා. හැබැයි බීජ සමග තමයි මේ යෙදුම් මෙමින් තිබෙන්නේ. ඒ බීජ සඳහා මේ රසායනික පොර අවශ්‍යයි. ඒ බීජ සඳහා අනෙකුත් රසායනික යෙදවුම් අවශ්‍යයි. එහෙනම් අපි රසායනික යෙදවුම් සහ රසායනික පොහොර වලින් අපි ඉවත් වෙන තීන්දුවක් ගන්නවා නම් පළමු කොටම අපි කාබනික පොහොර වලට ඔරොත්තු දෙන අනෙකුත් කාබනික යෙදවුම් වලට ඔරොත්තු දෙන ප්‍රධාන බීජ නිෂ්පාදනයකට අපි අවතීර්ණ විය යුතු තිබෙනවා. හැබැයි මේ ජනාධිපතිවරයාගේ සැලැස්ම මේ පිළිබඳ කිසිදු සැලකිල්ලට භාජනය නොකර තිබෙන බව තමයි අපිට පෙන්වුම් කරමින් තිබෙන්නේ. ඊළඟ යෙදවුම් රසායනික පොහොර වෙනුවට අපි කාබනික යෙදවුම් සඳහා යනවා නම් ඒ සඳහා අවශ්‍ය කරන කාබනික යෙදවුම් ප්‍රමාණය නිෂ්පාදනය කරන්නේ කොහොමද? ඒ සඳහා තිබෙන තාක්ෂණය කොතනද තිබෙන්නේ? ඒ තාක්ෂණ අපි එක්රැස් කරගන්නේ කොහොමද? ගොවි ජනතාවට ඒ ගෙන යාම සඳහා තිබෙන වැඩපිළිවෙල කුමක්ද? ඒ කිසිවක් මේ තීන්දුව ඇතුළේ ජනාධිපතිවරයාට නොමැති බව තමයි පෙන්වුම් කරලා තිබෙන්නේ. ඊළඟ අපේ කුෂ්කර්මාන්තයේ මේ බහුජාතික සමාගම් වල වලල්ලක් ගොදුරක් බවට පත් වෙන ප්‍රධාන හේතුව බවට පත් වුණා. අපේ කුසි ව්‍යාප්ත සේවය මුළුමනින්ම බිඳ වැටුණා. මුළුමනින්ම බිඳ වැටුණා. අපිට 60 70 දශකයේ ඉතාමත් හොඳ ශක්තිමත් කුසි ව්‍යාප්ත සේවයක් තිබුණා. කුසි උපදේශක යාන්ත්‍රණයක් තිබුණා. ගොවි ජනතාවගේ ගොවි පොළට ඇවිල්ලා වගා කරන විදිය, යෙදුම් යොදන ආකාරය, කෘමි උදරකාවත යෙදිය යුත්තේ කුමක්ද? වල් වැඩි වෙලා තිබෙනවා නම්, වල් පැලෑටි වැඩි වෙලා තිබෙනවා නම්, ඒට කල යුතු බෙහෙත කුමක්ද කියලා අපිට නිර්දේශ ලබා දී යුතු උදාමත් ව්‍යාප්ත වුණු කුසි ව්‍යාප්ත සේවයක් තිබුණා. ඒක මුළුමනින්ම කඩාවැට්ටුවා. ඊට පස්සේ විශාල රූපවාහිනී දැන්වීම් වල තමයි ගොවි ජනතාවට අවශ්‍ය වෙන යෙදවුම් මොනවද කියලා කිව්වේ. ඒ වගේම කඩේ මුදලාලි තමයි සමහර ඒවාට බෙහෙත් වර්ග කියන්න පටන් ගත්තේ. ගමේ ගොවි මාත්‍යා කියලා කඩේ මුදලාලිගෙන් තමයි කියන්නේ මිරිස් පැලේ කොඩ වෙලා තිබෙනවා බෙහෙත මොකද්ද කියලා. ඉතින් කඩේ මුදලාලි බෙහෙතක් කියනවා. ඒක ගෙනල්ලා ගෙවුවට පස්සේ මිරිස් කොලේ කහ වෙනවා. ආයෙ ගොවි මාත්‍යා ගිහිල්ලා කියනවා දැන් මිරිස් කොලේ කහ වෙලා තියෙන මොනවද ගහන්න ඕන කියලා. මුදලාලි තව බෙහෙතක් කියනවා. එනිසා අපේ කෘෂි ව්‍යාප්ත සේවයේ බිඳ වැටීමේ ප්‍රතිඵල හේතු කොටගෙන අපේ කුසි උපදේශකවරු බවට පත් උනේ එක්ක ව්‍යාපාරිකයෝ එක්ක සමාගම්. ඒ හරහා තමයි මේ මහ පොළොව පස નિසරු වෙන්නත් මේ පස වස විස වලින් පිරෙන්නත් හේතු සාධක වී තිබෙනවා. එහි ප්‍රතිඵලය බවට පත් වී තිබෙනන් කවරක්වත් නෙවෙයි ගොවි ජනතාවට තමන්ගට ජීවිතේ පවත්වාගෙන යාමට සරල ආදාය මාර්ග අහිමි වීම. පාරිභෝගික ජනතාවට වස විස වලින් තොර ආහාර වේලක් නොලැබීමත් කියන ගැටලුව මතුවී තිබෙනවා. දැන් මේට තමයි ජනාධිපතිවරයා මේ කාබනික පොහොර යෙදවීම හරහා ගැසට් නිවේදනයක් කරා තීන්දුවකින් ප්‍රකාශයටපත් කරන්නේ. අපි ජනාධිපතිවරයාට කියන්නේ ඔබ විසින් මෙවැනි වර්ගයේ තීන්දුව ගොඩක් කරන් නැවත නැවත අකුලනවා. හැබැයි ජනාධිපතිවරයාගේ තියෙන වගකීම තමයි තීන්දුවක් ගැනීමට පෙර මතුවිය හැකි සෑම ශේත්‍රයක් පිළිබඳ ඉතාමත් හොඳ අවධානයකට යොමු කිරීම. ඒ වගේම මතුවිය හැකි හැම ගැටලුවක් පිළිබඳව අවධානම තේරුම් ගැනීම. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය වෙන විසඳුම් සොයා ගැනීම. හැබැයි කිසිවක් නැතුව ඕපපාතික ලෙස තමන්ගේ ඔළුවේ ඇති වෙන සිතුවිලි ක්‍රියාත්මක කිරීමට යාම ප්‍රතිඵල තමයි අද මේ ගොවි ජනතාව භුක්ති විඳින්න තිබෙන්නේ. මේකේ අනතුරු දෙකක් තිබෙනවා. එකක් තමයි අපිට අවශ්‍ය වෙන ආහාර ප්‍රමාණය නිෂ්පාදනය කරගන්න පුළුවන් ද කියන ගැටලුවට අද අපි ඇවිල්ලා තිබෙනවා. ගොවි ජනතාව කුෂ්කර්මාන්ත අත්තරිමින් යනවායිද කියන ගැටලුවට අද මුහුණ දී තිබෙනවා. ඒ ඇතුලේ ක්‍රමානුකූල ගොවි ජනතාව කුෂ්කර්මාන්තයෙන් පළවා හැර ඒ ඉඩම් සානික සම්පත් බහුජාතික සමාගම් වෙත ලබා දීම සඳහා කොම්පැනි වෙත ලබා දීම සඳහා
ජනාධිපතිවරයා සකස් කර තිබෙන වැඩපිළිවෙලේ කොටසක් ලෙස මේ තීන්දුව ගත්තාද කියන සැකය අද අපි තුල පැනනගින් තිබෙනවා. ඒ වගේම අපේ රටේ කාබිනික ගොවිතැන පිළිබඳ විශාල උනන්දුවක් තිබෙනවා. ඒ සඳහා ස්වේච්ඡාවේ මැදිහත් වෙන පුද්ගලයන් සංවිධාන ගණනාවක් හිටියා. උන් ස්වේච්ඡාවේ මැදිහත් වෙමින් තිබුණා. සමහර විට උන්ට ව්‍යාපාර අරමුණු තිබුණේ නෑ. ඒට අපේ පක්ෂයේ ප්‍රබල දායකත්වයක් ලබා දෙමින් තිබුණා. අපේ පක්ෂ සහෝදරු ගණනාවක් ඒ පිළිබඳ පරීක්ෂණ කරමින් තිබුණා. ඒ සඳහා ගොවි ජනතාව උනන්දු කරමින් තිබුණා. එනිසා ක්‍රමානුකූලව මේ කාබනික ගොවිතැන පිළිබඳවත් ඒට ගොවි ජනතාව ඒකරාශී කර ගැනීමත් ඒ සඳහා අවශ්‍ය වෙන යෙදවුම් පිළිබඳවත් විශාල උනන්දුකින් කටයුතු කරපු කණ්ඩායමක් සංවිධාන පුද්ගලයන් අපේ රටේ හිටියේ. හැබැයි මේ ජනාධිපතිවරයාගේ තීන්දුව විසින් විය හැකි වන්නේ මුළුමනින්ම කාබනික ගොවිතැන ප්‍රතික්ෂේප වීම. ඒ අනතුරු අද තිබෙනවා. එයි යථාර්ථවාදී කළ නොහැකි මතුවිය හැකි ගැටලු පිළිබඳ කිසිදු අවධානයක් සහිත විසඳුම් නැති මතුවෙන ගැටලුවට එක එක වර්ගයේ කතා කියන එක එක වර්ගයේ කතා. එක්ක අඩු වෙන ආදායමට සල්ලි දෙනවා කියනවා. එහෙම නැත්නම් පිට රටින් ආනයන කරනවා කියනවා. මම මේ තීන්දුව ආපස්සට ගන්නෑ කියනවා. ඒ වගේ තීන්දුව හරහා විය හැකි දේ තමයි අපේ රටේ කාබනික වගාව පිළිබඳ උනන්දුවක් තිබුණු. කාබනික වගාව ව්‍යාප්ත කිරීම සඳහා තමන්ගේ කාලයේ ශ්‍රමය දැනුම වැය කරලද බොහෝ සමාජ කණ්ඩායම් සහ පුද්ගලයන් ඒ ගොඩනගලද මහා ව්‍යායාමය අසාර්ථකයයි කියලා මේ ව්‍යාපෘති හරහා තහවුරු වීම අනතුරු තියෙනවා. ඔන්න දැක්කනේ ජනාධිපතිවරයා කාබනික පොහොර වලට ගියා. කාබනික යෙදවුම් වලට ගියා. කුෂ්කර්මාන්තේ කඩා වැටුණා. ඒ නිසා තවදුරටත් කාබනික පොහොර සහ කාබනික අනෙකුත් යෙදවුම් ප්‍රතිඵලදායක නැහැ කියන මතයක් ගොඩනැගීමේ අනතුරක් තිබෙනවා. මේ අනතුරු තිබෙනවා මාද. මොකද මෙවැනි කිසිදු තර්කානුකූල විද්‍යාත්මක සංවිධානාත්මක සලස්මක් නැතුව මේ ගනු ලැබූ තීන්දුව විසින් විය හැකි වන්නේ අපේ රටේ කාබනික ගොවිතැන පිළිබඳ තිබුණු මහා සුබවාදී බලාපොරොත්තු පවා ප්‍රතික්ෂේප වීමේ අනතුරකට අද මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා දැන් වහාම ජනාධිපතිවරයා මොකද මේක ඔබ දන්න උඩ රට එළවලු ගත්තොත් වර්ෂය පුරාම වගා වෙනවා. ගලවනවා, ඉන්ධනම ඔබ ගියොත් අද නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවැල ප්‍රදේශ වලට ගියොත් වගා කරන බිම් තියෙනවා. එළවලු පැලහැදුණු බිම් තිබෙනවා. මෝරපු ගස් තියෙනවා. නෙළනේවා තියෙනවා. වසර පුරා අස්වැන්න නෙළන සාමාන්‍ය උඩරට එළවලු. උඩරට ගොවීන් එළවලු නිෂ්පාදනය. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? අද මේ යෙදවුම් නොමැති වීම හේතු කොටගෙන ඔවුන්ට ගොවිපොළ වෙනුවට ගබඩාවට කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ගොවිපොළ වෙනුවට පොහොර තෙල් හොය කඩවල් ගන්න රස්සියාදු වෙන්න සිදු වී තිබෙනවා. තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ එළවලු වගා කනාටු වෙමින් තිබෙනවා. අත්තරින්න පොළොඹමින් තිබෙනවා. දැන් ජනාධිපතිවරයා කෝයකට විසඳුම් හොයනවාද? ඒ වගේම තේ වගාව අද විශාල අනතුරකට මුහුණ දී තිබෙනවා. කෝ ජනාධිපතිවරයා විශේෂම අපේ රටේ කොම්පැනි නම් අපේ රටේ තේ වතුවලේ අයිති කොම්පැනි කට්ටිය නම් සමාගම් කාර්යයන්ට නම් පුළුවන්කම ලැබී තිබෙනවා තොග එක්රැස් කරගන්න. හැබැයි සාමාන්‍ය එදිනෙදා දළුවික්කවට ලැබෙන ආදායමෙන් පොහොරගෙන අප කෙනා අද උන්ට මොකද වී තිබෙන්නේ? නිසි පරිදි පොහොර යොදවා ගන්න බැරි වීම හේතු කොටගෙන කුඩා තේ වතු හිමි ආද විශාල අනතුරකට මුහුණ දී තිබෙනවා. ඒ වගේම කෙසෙල් ගොවියාද මේ අනතුරට මුහුණ දී තිබෙනවා. කල්පිටිය උතුරුමැද මේ පැත්තේ මොනරාගල අම්පාර වියලි කලාප හම්බන්තොට වියලි කලාපයේ ගොවි ජනතාවද විශේෂයෙන්ම ගොවි ජනතාවගේ එළවලු ගොවීන් නිසි පරිදි පොහොර යොදවා ගන්න බැරි මේ ගැටලුවකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා නිෂ්පාදනය කඩාවැටීමත් ගොවිතැනෙන් ඈත් වීමත් ඒ වගේම ගොවි ජනතාවගේ ජීවන තත්ත්ව බිඳ වැටීමෙත් අනතුරකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා වහාම අද ගොවි මුහුණ දී තිබෙන මේ අනතුරත් ගොවි ජනතාව මුහුණ දී තිබෙන මේ අනතුරටත් වහාම විසඳුමක් ලබා දී යුතු තිබෙනවා. ඒ නිසා සුදුසු යෙදවුම් සුදුසු පොහොර වර්ග සුදුසු කෘමිනාශක සුදුසු වල්නාශක සුදුසු යෙදවුම් නිසි කලට ලබා දීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතුයි. එසේ නැතුව අපේ කුසි නිෂ්පාදනය ගොවි ජනතාවත් මෙවැනි කඩාවැටීමට ලක්වීම සඳහා
ඉඩ නොතැබිය යුතුයි. එනිසා අපි ආණ්ඩුවට බල කරලා කියන්නේ සුදුසු පොහොර සුදුසු යෙදුම් නිසි කලට ගොවි ජනතාවට ලබා දෙන්න. මේ තීන්දුව අරගෙන ඉවර වෙලා. මේ තීන්දුව අරගෙන ඉවරලා තමයි කාබනික පොහොර හදන්නේ කොහොමද කියලා සාකච්ඡා වෙන්නේ. මේ තීන්දුව අරගෙන ඉවරලා තමයි කාබනික පොහොර පිටරටින් ආනයන කරන්න සාකච්ඡා වෙන්නේ. තීන්දුව ගන්න පෙර මේ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිවසේ තියෙන එතුමා කිව්වනේ නේද? එතුමාගේ එළවලු කොටුව ගැන නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ තමන්ගේ ජීවනෝපාය කුෂ්කර්මාන්තේ බවට පත් කරගත්තු. රටක ආහාර සුරක්ෂිතභාවය අතිශය වැදගත් වුණු. අපේ ශ්‍රම බලකායෙන් 28කට ආසන්න ප්‍රමාණයක් යෙදෙන ජාතික නිෂ්පාදන 7ක දායකත්වයක් සපයා දෙන. අපේ රටේ කර්මාන්ත වලින් කුසි නිෂ්පාදන පදනම් කරගත්තු කර්මාන්ත 25ක් පමණ තිබෙන. අපේ රටේ අපනාන ආදායම විශාල පංගුවක් නියෝජනය කරන ශේෂ්ත්‍රයක් පිළිබඳව ජනාධිපතිවරයෙක් තීන්දුවක් ගන්නකොට මේට වඩා සැලකිලිමත් ලෙස තීන්දුව ගත යුතු තිබුණා. නමුත් පෙන්눔 කරමින් තිබෙන්නේ එවැනි තීන්දුවක් නොගැනීමෙන් නැවත තීන්දුවෙන් පසුව විවිධ උත්තර හොයන්න යාමින් මේ තව තවත් අර්බුදයටපත් වෙමින් තිබෙනවා. ඒ නිසා වහාම කුසි නිෂ්පාදන ඒ නිෂ්පාදන කිරීමේ යෙදෙන ගොවි ජනතාවත් වර්තමානයේ මුහුණ දෙන ගැටලු වලට වහාම විසඳුම් ලබා දෙන්න කියන බලකිරීම අපි ජනාධිපතිවරයාට කරමු. මේ කරුණු කීපේ තමයි අපිට ඔබට ඉදිරිපත් කරන්න තිබුණේ. ඊට අමතරව ප්‍රශ්න මොනවත් තිබෙනවනම් ඔබට දැනගන්න පුළුවන්. මේ කතරගම ආනයන සම්බන්ධයෙන් ව්‍යාපාරික කීවරගේ නම් කියවලා. ඉතින් පාන්තේ කලින් මානසිකව කියලා ඒක කියන ප්‍රතික්ෂේප කරනවා. එකක් තමයි ආණ්ඩුව පළමු කොටම මේ කසල පොහොර ආනයනය කිරීම සඳහා තීන්දුවක් අරන් තිබෙනවා. ඊළඟ මේ අද කුෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා යම් පරීක්ෂණ තත්ත්වයන් සඳහා මෙම පොහොර ආනයනය කිරීම සඳහා. හරිද? ඒ සඳහා රාජ්‍යයන් කීපයකින් පොහොර ආනයනය කරන්න තීරණය කළා තිබෙනවා. එතකොට මම කලින් ඔබට කිව්වා අපේ රටේ කාබනික පොහොර ආනයනය කිරීම සඳහා සාක ආරක්ෂණ පනත අනුවත් නිරෝධායන පනත අනුවත් කිසිසේත්ම ඉඩක් නැහැ. එසේ ඉඩක් නොමැතිව තිබියදී ජනාධිපතිවරයා පොහොර ආනයනය කරන්න තීරණයක් ගන්නවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ එම අර කාබනික වගාව සඳහා තිබෙන ඉන්න කමිටුවේ 46 දෙනෙක් ඉන්නවා. ඒ 46 දෙනාගේ කමිටුවේ යම් ව්‍යාපාරිකයන් නියෝජනය කරනවා. ඒක ඇත්ත. ඉතින් විජිතේරා සහෝදරී තා පැහැදිලි ලෙස කිව්වා. එම ජනාධිපති කාර්ය සාධක බලකායේ දිලිත් ජයවීර නියෝජනය කරන බව. ඒක වැරදි දෙයක් නෙවෙයි. ඒක ඇත්ත දෙයක්. ඒ වගේම එහි සාකච්ඡාව යමින් තිබෙන ආනයනය කරන්න. අපි දන්නවා. හරිද? ඇන්ටිජන් කිට් කොරෝනා එනකොට ඇන්ටිජන් කිට් ඕන වුණාම ආනයනය කරේ කවුද? නිරෝධායන ව්‍යාපෘතියක් එනකොට තමන් සතු තියෙන හෝටල් නිරෝධායන දුන්නේ කවුද? ආණ්ඩුව මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණ සලස්මක් හදනකොට මෙතෙක් නොතිබුණු ඉදිකිරීම් සමාගම පිහිටවල එම නිවාස ඉදිකිරීම සඳහා වූ කොන්ත්‍රාත්තු ගත්තේ කවුද? ආණ්ඩුව විසින් ඇදෙන අලුත් සියලු ප්‍රොජෙක්ට් වල නේද? ඒ ලෙඩක් විසින්ද? ඒ සංවර්ධන සලස්මක් විසින්ද? ගනු ලබන සියලු ව්‍යාපෘති වල බිස්නස් පාර්ට් එක ජනාධිපතිවරයා වටේ ඉන්න කණ්ඩායමක් නියෝජනය කරනවා. ඒක තමයි විජිතේරත් සහෝදර ප්‍රකාශ කරේ. එන අමතර මුකුත් නැත්තේ රයිට්. ඔව්. විශේෂම දැන් විශාල ආందోලනයට තුඩු දීලා තිබෙනවා. ඒ මා දැක්ක සමහර ලියවිලි තිබෙනවා ලෝකේ මෙවැනි නැව් මහ මුහුදේ විවිධ රසායනික ද්‍රව්‍ය
විවිධ අපද්‍රව්‍ය යෙදුණු නැව් මුහුදේදී යම් අකරතැබ්බයකට මුහුණ දුන්නාට පසුව ඒවා මීට පෙර ඔය අප්‍රිකානු කලාපයේ මහ මුහුදට ගිහිල්ලා එහි දූෂිත පාලකයන් අල්ලගෙන එහි ගිල්වා දපපු ඉතිහාසයක් තිබුණු බව වාර්තා වී තිබෙනවා. ඉතින් සමහර අය සැකයක් මතු කරනවා. ඒ අප්‍රිකානු කලාපයේ රාජ්‍යයක් වගේ අපේ රටත් එවැනි අපද්‍රව්‍ය සහිත එක් බලධාරීන්ට විවිධ වර්ගයේ කොමිස් ලබා දෙමින් ගිල්වා දැමීමේ මුහුදු ප්‍රදේශයක් බවට ලංකාව පත් කරාද කියන සැකය සමහර විද්වතුන් විසින් මතු කරමින් තිබෙනවා. ඒ වගේම මේ නැව වරායන් කීපයකින් ප්‍රතික්ෂේප කර තිබියදී ලංකාව වරායට ගොඩ බැසීම සඳහා අපේ මුහුදු සීමාව සඳහා අවසර ලබා දෙන්නේ කවර පුද්ගලයෙක්ද ඒ සඳහා හේතු සාධක කුමක්ද කියන ප්‍රශ්න පිළිබඳව ගැටලු මතු කරමින් තිබෙනවා. අපේ රටේ පාලකයන් විසින් සිදු කොට තිබෙන සහ සිදු කරමින් තිබෙන දේ දිස බලපුවාම ඊටමත් සාධාරණ සැකයක් මේ පිළිබඳව මතුවෙමින් තිබෙනවා. මොකද එක්තරා අමාත්‍යවරයෙක් ප්‍රසිද්ධියම කිව්වා අපිට වන්දි ලැබෙනවනේ කියලා. එතකොට රටේ විතර ඩොලර් හිගයක් තියෙනවා. ආණ්ඩුව ඩොලර් උපයා ගැනීමේ මාවතක් බවට පත් කරගෙන තියෙනවත් දන්නේ නැහැ. අපද්‍රව්‍ය සහිත නැව් ලංකා මුහුදු තීරයේ ගිල්වීම. මොකද ඒක අමාත්‍යවරයෙක් ප්‍රකාශ කරනවා. මොකද අපිට නැව් ගිල්නට කමක් නැහැ. අපිට ආදායම් ලැබෙනවනේ කියලා. ඉතින් මේ සියල්ල පිළිබඳ ආණ්ඩුව නිශ්චිත පිළිතුරක් ලබා දිය යුතුයි. හැබැයි ඒ පිළිබඳව එක් අමාත්‍යවරු සහ එක් නිලධාරීන් විවිධ ප්‍රකාශ සිදු කරමින් තිබෙනවා. අවසන් ප්‍රතිඵලයේ සිදු වී තිබෙන දේ තමයි අපේ සාගරයේ පරිසර පද්ධතියටත් දීවර ජනතාවගේ ජීවනෝපාය මාර්ගයටත් විශාල බලපෑමක් ඇති කොට තිබෙනවා. සමහර පාරිසරික හානි දශක ගණනාවක් යනතෙක් නැවත ප්‍රතිසංස්කරණය කරගෙන ගැනීමට නොහැකි වේවි කියන මතයන් පවා ඉදිරිපත් වෙමින් තිබෙනවා. ඒ වගේම මේ නැව ලංකා මුහුදු තීරයට ඇතුල් වෙනකොට යම් දුමාරයක් තිබුණා. මේ මුහුදු තීරයේ මුළුමනින්ම ගිනිබත් වී ගිලා බසින තෙක් අපිට ගින්න නිවා දැමීමට හෝ අපේ මුහුදු තීරයෙන් එහාට ගෙන යාමට හෝ හැකියාව නොලැබුණේ ඇයිද කියන ප්‍රශ්නයක් පැන නගමින් තිබෙනවා. ඒ නිසා මා හිතනවා නැව ගිලිමින් තිබෙන්නේ ප්‍රශ්න සමුදායක් ඉදිරි කරමින්. ඉතින් සමහර ප්‍රශ්න කාලය විසින් යටගහපු ඉතිහාසයක් අපිට තිබෙනවා. අපිට දැනෙනවා මේ ප්‍රශ්නය මුහුදේ යට යාමෙන් විසඳීම සඳහා ආණ්ඩුවේ උත්සාහයක් තිබෙනවාද කියන එක. ඒ නිසා පළමු කොට මේ පිළිබඳව ඉතාම ස්වාධීන පරීක්ෂණයක් කරා කරුණු රටට ඉදිරිපත් කළ යුතුයි. අඩුම තරමේ වසර 5කට බලයට පත් වෙන පාලකයට ඕනනම් තමන්ගේ විනාශය පහක් කරන්න. හැබැයි දශක ගණනාවක් පවතින විනාශයක් කිරීමේ අයිතියක් කිසිසේත්ම නැහැ. කොහොමද ඒගොල්ලෝ විනාශ කරනවා? හැබැයි දශක ගණනාවක් බලපාන විනාශයක් සිදු කරමින් තමයි පරිසර පද්ධතිය. ඒ නිසා මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කළ යුතුයි. ඊට වගකිය යුතු අයට ඒ දේශපාලන නායකත්වයට ඒ නිලධාරී යාන්ත්‍රණයට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග ගත යුතුයි. හැබැයි ඒක තමයි ජනතාවගේ සාපේ ස්ථාවරය. හැබැයි අපි අහලා තියෙනවා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා. ඉතින් අපේ රට එවැනි තත්වයක තියෙන නිසා මේ නැවේ විපත්තියත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන කියමනට අනුව වැඩිපුර ඉඩ තිබෙන්නේ යටපත් වී යන්න කියලා අපි හිතනවා. ඇත්තටම අපි දිගින් දිගටම පෙනී හිටියේ එන්නත් කරණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරන ලද නිර්ණායක පද්ධතියක් තිබුණා. වැඩසටහන් සලස්මක් තිබුණා. අන්නේ වැඩසටහනට අනුව පිහිටවා එන්නත් කරණය කිරීම තමයි කළ යුතු වන්නේ. ලෝකයේ බොහෝ රාජ්‍යයන්
අනුගමනය කරමින් තිබෙන්නේ එම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩපිළිවෙල. අපි ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ ලද වැඩපිළිවෙල අප විසින් අනුගමනය කළ යුතු තිබෙනවා. හැබැයි අපේ රටේ කැත, කිලිටි, මජර, අප්‍රසන්න මේ ආණ්ඩු මේ දේශපාලනය විසින් එන්නත් කරණයත් අද දේශපාලනීකරණය වී තිබෙනවා. ඒ නිසා දැන් තියෙන්නේ වැක්සින් පොලිටික්ස්. වැක්සින් දේශපාලනයක් තිබෙනවා. එය සමෘද්ධිය ලබා දීමේදී දේශපාලනය වගේ, ගමට පාරක් ලබා දීමේදී දේශපාලනය වගේ, පාසලට දරුවෙක් ඇතුළත් කර ගැනීමේදී දේශපාලනය වගේද මේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ගැට ගැසී තිබෙන එන්නත් කරන ක්‍රියාවලියත් දේශපාලන ලක් වී තිබෙනවා. ඇමතුරු ප්‍රසිද්ධිය චිඩ්ඩෙන්න ලබා දෙමින් තිබෙනවා. ප්‍රසිද්ධිය නගරාධිපතිවරු ගිහිල්ලා අදාළ සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලයත් එක්ක ගැටුම් ඇති කරගනිමින් තිබෙනවා. එන්නත් ලබා දීම පිළිබඳ බැනර් ගහමින් තිබෙනවා. 50000ක් කුරුණෑගල ගෙනත් දීපු ජොනීට අපේ ස්තුතියි. තව ලක්ෂයක් නුවරට ගෙනත් දීපු කෙහෙලි රඹුක්කලට අපේ ස්තුතියි. මොකද්ද මේ වෙමින් තියෙන්නේ? එන්නත කියන්නේ මේ රටේ පුරවැසියන්ගේ අයිතිය. ප්‍රශ්න තියෙන කුමක්ද? එන්නත නිසි පරිදි, නිසි වේගයෙන්, විශ්වාසවන්තව ලබා දීමට නොහැකි වීම පිළිබඳව තමයි ආණ්ඩුවට විවේචනයක් තිබෙන්නේ. එදා බැනර් වදින්න ඕන ආණ්ඩුවට විරුද්ධව. ඇයි එන්නත් ලබා දෙන්න ප්‍රමාද වුනේ? අද ඇස්ට්‍රාසෙනිකා ගත්තු පළවෙනි මාත්‍රාව ගත්තු ලක්ෂ 6ක් විතර ඉන්නවා. ඔවුන්ගේ දෙවෙනි මාත්‍රාවේ කාලය කල් පෙරලා තිබෙනවා. ඇයි දෙවෙනි මාත්‍රාව ලබා නොදෙන්නේ? ඒ වගේම එන්නත් කරන පිළිබඳ යටි ගනුදෙනු සිදු වූ බව සමහර රාජ්‍යයන් චීන එන්නත ලබා ගත්ත එක් මුදලකට ශ්‍රී ලංකාව ගන්න ඊට වඩා වැඩි මුදලකට කියන සාකච්ඡා වෙමින් තිබෙනවා. ඒ නිසා එන්නත් වගේ එකකිනු හොරකම යෙදෙන පාලකයෝ නම් අන්නේ පාලකයන්ට විරුද්ධවයි බැනර් රැස් වෙන්න ඕන. හැබැයි අපේ රටේ දේශපාලකයා තමන් එන්නත් ලබා දීමේ කප් එක උස්සන බැනර් දාන තත්ත්වයකට පත් වී තිබෙනවා. ඒ නිසා මේ එන්නත් ක්‍රියාවලිය හරහා අපිට අද පෙන්눔 කරමින් තිබෙන්නේ අපේ රටේ මේ ආණ්ඩුවල මේ දේශපාලකයන් මේ නායකයන් මොනතරම් කැත, කිලිටි, අප්‍රසන්න පාලකයෝද කියන එක තමයි මේ එන්නත් කරන වැඩ පිළිවෙල හරහා රටේ ජනතාවට ඒත්තු ගන්නමින් තිබෙන්නේ කියලා අපි හිතන්නේ. එනම් බොහොම ස්තුතියි සියලු දෙනාටම අවසන් කරගන්න.